right. අපි අද කතා කරාම සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එක SDLC එක නැත්තම් පද්ධති සංවර්ධන ජීවන චක්‍රයට අදාළව මූලිකව කරන්න ඕන දේ තමයි මූලික විශ්ලේෂණය කියන එක. ඒතර මූලික විශ්ලේෂණය කරයින් පස්සේ අපිට පුළුවන් විකල්ප විසඳුම් ඒ අදාළ ක්ලයන්ට් නැත්නම් අපිට වැඩේ බාර දීලා තියෙන ජොබ් එක බාර දීලා තියෙන කෙනාට විකල්ප විසඳුම් ලබා දෙන්න. විකල්ප විසඳුම් ඉදිරිපත් කරයින් පස්සේ අපිට පුළුවන් තොරතුරු පද්ධතියේ අවශ්‍යතාවන් ප්‍රමුඛතාකරණය කරගෙන මේ feasibility study එක ශක්‍යතා අධ්‍යයනය කියන එක සිද්ධ කරන්න. right. ඒතර අපි කතා කරා ශක්‍යතා අධ්‍යයනයේ තියෙන වැදගත්කම සහ ඒක කොටස් වෙන විදි ටික right. හැමෝම ටියුට් එක අරගත්තද ඉන්ස්ටිටියුට් එකෙන් චුට්ටක් කියන කවුරු හරි ගත්තේ නැති කවුරු හරි ඉන්නවද කියන එක පොඩ්ඩක් ඉන්ඩිකේට් කරන්න. හරි හොඳයි. ටියුට් එක තියෙන නිසා අපි අත්‍යවශ්‍යම දේවල් ටික හරියට ෂෝට් නෝට් කරගෙන ඉස්සරහට යමු. ළමයි තප්පරයක් ඉන්න මට මේකට ආන්සර් කරන්න වෙනවා ස්කෝලින් කෝල් එක. right. ළමයි sorry. හරි. ඊළඟට අපි තොරතුරු පද්ධතිය අවශ්‍යතාවන් ප්‍රමුඛතාකරණය කරගත්තයින් පස්සේ ශක්‍යතා අධ්‍යයනය සිද්ධ කරනවා. මොකද මේ අවශ්‍යතාවන් ටික නිසි ආකාරයෙන් ගලප්ප ගන්න පුළුවන්ද මේ අපිට වැඩේ බාර දෙන කෙනාට හෝ ආයතනයට කියන එක දැනගන්න අපි feasibility study එකක් කරනවා ශක්‍යතා අධ්‍යයනයක්. ඒ ශක්‍යතා අධ්‍යයනයේදී ශක්‍යතා අධ්‍යයනයේ විවිධ පැතිවලින් සිද්ධ කරන්න පුළුවන්. අපි සිලබස් එකට අදාළව ශේෂ්ත්‍ර 4ක් කැටගරිස් 4ක් පැත්තෙන් කතා කරනවා. තාක්ෂණික ශක්‍යතාවය ටෙක්නිකල් feasibility, ඊළඟට ඉකොනොමික් feasibility ආර්ථික වශයෙන් ශක්‍යතාවය තියෙනවද කියන එක, ඊළඟට operational feasibility සිස්ටම් එක මෙහෙයවා ගැනීම සම්බන්ධයෙන් මේගොල්ලන්ට ශක්‍යතාවක් තියෙනවද කියන එක, සහ organizational feasibility ආයතනයේ පැත්තෙන් මේ සඳහා අවශ්‍ය වෙන වටපිටාව සහ ඒ ශක්‍යතාවන් තියෙනවද කියන එක. එතකොට ශක්‍යතා අධ්‍යයනය සිද්ධ කරයින් පස්සේ ඒ සම්බන්ධයෙන් ලබා දෙන රිපෝට් එක මත ඩිපෙන්ඩ් වෙලා ක්ලයන්ට් පුළුවන් අපිට වැඩේ බාර දෙන ආයතනයට හෝ පුද්ගලයාට පුළුවන් තීරණය කරන්න මේ පද්ධතිය ඉස්සරහට නිර්මාණය කිරීම සිද්ධ කරනවාද නැද්ද කියන එක ගැන. right. එතකොට ව්‍යාපෘතිය ප්‍රොජෙක්ට් එක නැත්නම් අපිට ඉස්සරහට කරගෙන යන්න කියලා කිව්වොත් අන්න එතන ඉඳලා අපි පටන් ගන්න ඕනේ මේ දැනට පවතින පද්ධතිය පළමුවෙන් අධ්‍යයනය කරගන්න. right. එතකොට මේක අර මූලික විමර්ශනය වගේ දෙයක් නෙවෙයි. මේක බොහොම බරපතල විදිහට
ආයතනයට අදාළව තියෙන සියලුම අංග ටික කවර් වෙන විදිහට අවශ්‍යතාවන් හරි විදිහටම හඳුනා ගනිමින් කරන ඇනලිසිස් එකක් නැත්නම් විශ්ලේෂණයක්. right? හරි. එතකොට මේකට අදාළව ඔයගලන්ට මුලින්ම කරන්න තියෙන්නේ අවශ්‍යතා විශ්ලේෂණය. කියන්නේ පද්ධතියේ අවශ්‍යතාවය මොකක්ද? එතකොට පද්ධතිය අවශ්‍යතාවය විශ්ලේෂණය කරගන්නකොට අපිට අවශ්‍යතාවය විශ්ලේෂණය කරගන්න උවමනා වෙලා තිබුණා කොටස් දෙකකට. right? එකක් තමයි කාර්යබද්ධ අවශ්‍යතාව. ඒ කියන්නේ මේ සිස්ටම් එකට අදාළව නැත්නම් සිස්ටම් එකෙන් මොනවාද සිද්ධ විය යුත්තේ කියන. නැත්නම් සිස්ටම් එකෙන් මේ සිස්ටම් එක භාවිතා කරන්න ඉන්න පරිශීලකයා මොකද්ද සිස්ටම් එකෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක මුලින් විශ්ලේෂණය කරගන්න ඕනේ. ඒ වගේම තමයි කාර්යබද්ධ නොවන අවශ්‍යතාව. right? ඒ කියන්නේ කාර්යබද්ධ අවශ්‍යතාව වලින් කියනවා සිස්ටම් එකෙන් මොනවාද කරගන්න ඕනේ කියන එක. කාර්යබද්ධ නොවන අවශ්‍යතාව වලින් කියනවා කොහොමද ඒක මොන ආකාරයෙන්ද ඒක සිද්ධ විය යුත්තේ කියන එක. right? ඒතර මම ඔතනදී ඔයගොල්ලෝත් කතා බහ කරා නේද? අපි මොබයිල් ඩිවයිස් එකක් ගත්තොත් මොබයිල් ඩිවයිස් එකේ කාර්යබද්ධ අවශ්‍යතාවයක් තමයි ෆෝන් කෝල් එකක් නිර්මාණය කිරීමේ හැකියාව. නැත්නම් කෝල් එකක් ගැනීමේ හැකියාව. ඒතර කෝල් ෆෝන් එකෙන් තවත් මොබයිල් එකකට හෝ ස්ථාවර දුරකථනයකට සංනිවේදනය කිරීමේ හැකියාව තිබිය යුතුමයි. right? එතකොට කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය තමයි එතනදී කොයිතරම් ඉක්මනට මෙයාව කනෙක්ට් වෙනවාද කියන එක. හරි. ඒතකොට මොකක්ද අපි බලාපොරොත්තු වෙන්නේ? කෝල් එකක් ගන්න ඕනේ කියන එක. කොහොමද අපි ඒක බලාපොරොත්තු වෙන්නේ? ඉක්මනට කනෙක්ට් වෙන්න. right? ඊළඟට ඔය වගේ අපිට එක් පද්ධතියට අදාළව කාර්යබද්ධව කතා බහ කරන දේවල් ටික කතා බහ කරන්න පුළුවන්. ඒක හරි ලේසි. ඒක අපි කතා කරන්නේ සිස්ටම් එකෙන් අපි බලාපොරොත්තු වෙන දේ. right? එතකොට මෙතන මම ඔයගලන්ට කිව්වා මේක ලියන ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා කියලා. right? ඒ ස්ටෑන්ඩඩ් එකේදී මම මෙතන දීලා තියෙන ඉංග්‍රීසියෙන් ලියන දේවල් ටික ඒක නිසා සිංහල අය මෙන්න මේ දේවල් ටික මෙතන ලියා ගන්න. මම ඒක මෙතන සඳහන් කරන්න. right? ඔයගොල්ලොත් ටියුට් එකේ මේ දේවල් කීපයක් සිංහලෙන් ලියා ගන්න. එතකොට ඔයගලන්ට ක්ලියර් වෙයි ඒක කොහොමද කරන්න කියන එක. කියන්නේ ලියන්නේ කොහොමද කියන එක. right? හරි. right. අපි මෙතන ලියාගමු මෙන්න මේ කරුණු ටික. We shall be able to prepare character certificate කියන එක. right? ඒක cancel it උඩ හත වැඩි. චරිත සහතිකයක් සූදානම් කිරීමට හැකි විය යුතුමය. මෙන්න මේ වචන තමයි වැදගත්ම. යුතුමය කියන එක. right? මේ shall කියන එක සිංහලයේදී අපි ඉන්ඩිකේට් කරන්නේ යුතුමය කියන වචනේ. right? ඊළඟට මේ තුන්වෙනි එක ගැන ලිව්වොත් නේද? පැමිණීමේ තොරතුරු කපටා කිරීමට හැකි විය යුතුමය. ඔකේ යුතුමය කියන වචනේ ඔයගොල්ලෝ මේ විදිහට අන්ඩර්ලයින් කරගන්න. right? ඒතර ඉංග්‍රීසි අය shall කියන වචනේ තියෙන්න ඕනේ. right?
right ඔය විදිහට ඊළඟට මේ should කියන එකට අදාළව මම කිව්වා මේ කාර්යබද්ධ අවශ්‍යතා සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතා අපිට නැවත කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන් අනිවාර්යෙන් තිබිය යුතු දේවල් සහ තිබුණොත් හොඳ දේවල් කියලා. right? ඒ කියන්නේ essential සහ nice to have කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. එතකොට ඒ essential ඒවා තමයි අපි මේ යුතුයමය කියන වචනෙන් නැත්නම් shall be කියන වචනෙන් indicate කරන්නේ. right? should be කියන වචනේ පාවිච්චි කරනවා nice to have ඒවට. right? ඒ කියන්නේ තිබුණොත් හොඳ දේවල් වලට. හරි සිංහලයි මෙතන ලියාගෙන ඉවරද මං අනිත් ස්ක්‍රීන් එකට යන්නද තාම ලියන කවුරු හරි ඉන්නවනම් මේ සිංහල වාක්‍ය මට පොඩ්ඩක් ඉන්ඩිකේට් කරන්න right හරි එහෙනම් ඊළඟ එක මං අරගන්නවා right එතකොට මේ තියෙන්නේ මෙතන තියෙනවා functional requirement වල තිබුණොත් හොඳ nice to have requirements සහ non functional requirements right එතකොට මේ shall be able class teacher shall be able to view class teacher detail වෙන්න ඕනේ පුතේ මෙතන shall be able තපරකින් ළමයි ඔව් මෙතන පොඩක් හදාගන්න ළමයි shall be able to view class teacher details shall be facilitate advertisements වෙන්න ඕනේ අයියෝ හරිද shall be able to facilitate advertisement තපරකින් ළමයි advertise නෑ shall be able to facilitate advertise on web නෑ පුළුවන් ලියන්න අපිට should be facilitate online form should be facilitate online student details so මේක මම අර කලින් කිව්වා වගේ මේ කාර්යබද්ධ සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතා ඇත්තටම අපිට ඉල්ලලා තියෙන සිස්ටම් එකට සාපේක්ෂව තමයි අපි කතා කරන්නේ right සමහර වෙන සිස්ටම් එකක මේ කියන දේවල් ටික කාර්යබද්ධ අවශ්‍යතා වෙන්න පුළුවන් right හරි එතකොට අපිට මේක ලියන්න පුළුවන් shall be able to view class teacher details පන්ති භාර ගුරු භවතාගේ තොරතුරු ලබාගත හැකි විය යුතුය right shall කියන වචනත් එක්ක mix වෙන්නේ යුතුය කියන right එතකොට මෙතන shall be facilitate online forms මාර්ගගත ෆෝර්ම ෆෝම්ස් කියන එකට අපි සිංහලෙන් පාවිච්චි කරනවා මාර්ගගත ෆෝර්ම ලබා දිය හැකි විය යුතුය right ඔය විදිහට මේ යුතුය කියන වචනේ ළමයි මම මෙතන වැරද්දක් කරා shall එක යුතුයමය වෙන්න ඕනේ යුතුයමය right මේ ටික තමයි nice to have කට්ටිය වෙන්නේ
right මේ අන්තිම දින should be facilitate online student details මාර්ගගත ශිෂ්‍ය තොරතුරු ලබාගත හැකි විය යුතුය right එතකොට should කියලා කියන්නේ යුතුය කියන තැන shall කියන තැනදී අපි යුතුයමය කියන එක පාවිච්චි කරනවා. ඒතර මේකේ වෙනස කොහොමද? අනිවාර්යෙන් තියෙන ඕන දේවල් අපි යුතුයමය කියලා කතා බහ කරනවා. තිබුණොත් හොඳ ඒවා යුතුය කියලා කතා බහ කරනවා. ওই විදිහම තමයි non functional පැත්ත ගැන එන්නේ. right? ඒතර මෙතන shall be able to provide friendly GUI. දැන් මේ non functional පැත්ත කියනකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේක නැති වුණත් පද්ධතිය ෆන්ක්ෂන් කරගන්න පුළුවන්. right? ඒකයි මේක non functional requirement කියලා කියන්නේ. නමුත් මේ non functional requirements කියන එක අවශ්‍යයි පරිශීලකයා අදාළ මොකක් හෝ පද්ධතිය පාවිච්චි කරන්න යොමු වෙන්න ඊළඟට තමන්ගේ වැඩේ හරි විදිහට කරගන්න වැඩ කෙනෙක් තමන් වැඩක් කරන්න යනකොට ඒක කාර්යක්ෂම ආකාරයට සිදු කරගන්න අපිට අවශ්‍ය වෙන non functional requirements right so ආට පළවෙනි එකට කියන්න පුළුවන් මිත්‍රශීලී මිත්‍රශීලී අතුරු මුහුණතක් ලබා දිය යුතුයමයි right ඊළඟට එතන අපි ගමු මේක යුතුයමය කියන එක එන්න හේතුව වෙන්නේ shall be තියෙන නිසා right එතකොට හතරවෙනි එක නා should be provide security for online transaction right so ඒක nice to have එකක් right මොකද ඒක ගොඩක් වෙලාට payment gateway එක පැත්තට අදාළ වෙන දෙයක් so should be provide security for online transaction මාර්ගගත ගනුදෙනු සඳහා ආරක්ෂාව සැපිය යුතුය හරි ඔය ටික ලියා ගන්න ළමයි ඉවර නම් ඉන්ඩිකේට් කරන්න හරි ඉවරද ළමයි ඔව් සර් ඉවරයි
ඉව ගන්න අමාරු නම් මට කියන්න. හරි එක්කෙනෙක් ඉවරයි අනිත් අය තාම ලියන කවුරු හරි ඉන්නවද? හරි. එහෙනම් අපි යමු ඊළඟ තැනට. right අපි හදාගත්ත ෂෝට් නෝට් එකේ පොඩ්ඩක් මේ ගැන දාගමු. එතකොට ඔයගලන්ට ලේසි වෙයි ඒක. right. මෙන්න මේ පොඩි ස්කෙච් එක හදගන්න. ඔච්චරද? ඉන්න ලියනවා උදිත. කාර්යබද්ධ නොවන එකත් ඒ විදිහටම වර්ග වෙනවා. right. ඔන්න ඔය දේවල් ටික පොඩි ස්කෙච් එකක් ගහගන්න මේ විදිහට තියෙනවා කියන එක. alright ඊළඟට should shall කියන වචන දෙකත් මේකෙත් ඉන්ඩිකේට් කරගන්න.
මෙතන at the beginning එක දාන්න එපා shall needs to be used කියලා දාන්න. shall කියන වචනේ පාවිච්චි කළ යුතුයි කියන්නේ. right. එතකොට මේ දෙකම ලියා ගන්න මේ පැත්තට right. හරි. එතකොට ඔය විදිහට අපිට අවශ්‍යතා කියන එක වෙන් කරගන්න පුළුවන්. හරි. ඉවරද ළමයි? ඔව් සර්. හරි. තව ලියලා ඉන්නවද? right. මෙන්න මෙතන කාර්යබද්ධ හා කාර්යබද්ධ නොවන කියලා වෙන වෙන තැන් දෙක කියන්නේ ඒක කැටගරි කරන තැන කාර්යබද්ධ කියන එකේ ඩෙෆිනිෂන් එකක් චුට්ටක් ලියා ගන්නම ඒකත් වැදගත් වෙයි උතන්ට. සරලව ඒක සටහන් කරගන්න. කාර්යබද්ධ කියලා කියන්නේ මොකද්ද? පද්ධතියෙන් බලාපොරොත්තු වන ඒක දානකොට පද්ධතියෙන් බලාපොරොත්තු වන දේ කාර්යබද්ධ කාර්යබද්ධ නොවන කියන එකට ලියා ගන්න. right පද්ධතියෙන් බලාපොරොත්තු වන දෑ ඉටු කිරීම නෙවෙයි ඉටු කරන ආකාරය.
right දැන් අපි උදාහරණයක් විදිහට print එකක් ගත්තොත් system එක විදිහට print එකේ functional requirement එකක් තමයි දෘඪ පිටපතක් මුද්‍රණය කිරීමට හැකිවිය යුතුයමය කියන එක. ඒකෙම non functional පැත්ත ගැන අපිට අරගන්න පුළුවන්. කොපමණ දෘಢ පිටපතක් කොපමණ වේගයෙන් පිටපත් විය යුතුද? right? නැත්නම් එතකොට අපි මේ අදාළ ස්ටෑන්ඩඩ් එකට දාලා ලිව්වොත් මුද්‍රකය දෘಢ පිටපතක් මුද්‍රණය කිරීමට හැකි විය යුතුයමය. non functional පැත්තට දාලා ලිව්වොත් දෘಢ පිටපත මුද්‍රණය කිරීම ඉක්මනින් සිදු කරගත හැකි විය යුතුයමය. right? ඒ විදිහට අපිට යුතුයමය පාවිච්චි කරලා දාන්න පුළුවන්. ඉංග්‍රීසි ගොන්නේ. Tapi lamai ya, mungkin hari mana baru lagi berapa lama? Right? How they expected things done by the system. right? ඕක හොඳට මතක තියාගන්න. මොකද ඔය point එක මේ functional non functional එකේ essential nice to have කියන ඒවා හරියට පටල ගන්නවා. right? ඒක නිසා පොඩ්ඩක් හොඳට study කරන්න. right? හරි. තව ලියන කෙනෙක් ඉන්නවද? හරි. එහෙනම් ඊළඟ section එකට යමු. right. එතකොට දැන් functional non functional requirements හඳුනාගත්තම ඊට පස්සේ අපිට පුළුවන් මේ විමර්ශන මෙවලමක් analytical tool එකක් පාවිච්චි කරලා මේ system එක ඇතුලේ තියෙන විවිධ වර්ගයේ ගනුදෙනු එහෙම නැත්නම් විවිධ වර්ගයේ සිදුවීම් ගැන idea එකක් ගන්න. right? එතකොට මේකට අදාළව අපි මුලින්ම පාවිච්චි කරන tool එක තමයි business activity modeling කියන එක BAM එකක් කියන එක. right? මේක concept එකක් වශයෙන් ඔයගොල්ලෝ දැනගෙන සිටීම වැදගත් වෙනවා. right? ඒතර මෙතනදී කරන්නේ බොහොම සරල දෙයක්. මේ තියෙන activities ටික නැත්නම් system එකේ අපිට perform කරගන්න අවශ්‍ය activity ටික අපි flow එකකට ලියනවා. right? දැන් ඔයගොල්ලෝ මෙතන තියෙන උදාහරණය සලකලා බැලුවොත් දීලා තියෙන්නේ ශිෂ්‍යයෙක් රෙජිස්ටර් කර ගැනීමට අදාළව සිද්ධ වෙන දේවල් ටික. right? එතකොට ඒක එක ආකාරයෙන් සිද්ධ වෙන්න පුළුවන්. මේගොල්ලෝ එකක් පටන් අරන් තියෙනවා මේ receive student information inquiry. right? ශිෂ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා විමසුමක් ලැබීම. right? ඊළඟට send inquiry to the vice principal. vice principal එක ඒ අදාළ document එක හෝ අදාළ විමසුම යොමු කිරීම. right? ඊට පස්සේ check student register.
සරලව මේක ඇතුලේ කොහොමද ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියන එකයි පෙන්නලා තියෙන්නේ. දැන් එතකොට ඒ ස්ටුඩන්ට් රෙජිස්ටර් එක චෙක් කරන තැනට තව පාරකින් එන්න පුළුවන්. මේ තියෙන receive admission application. ඒකට ඇතුළත් වීමට application එකක් දෙනවා. check admission validity, right? ඊට පස්සේ register student. ඊට පස්සේ ස්ටුඩන්ට් රෙජිස්ටර් කරායින් පස්සේ එයාගේ ස්ටුඩන්ට් රෙජිස්ටර් එක චෙක් කිරීම සිද්ධ කරගන්න පුළුවන්. right? එතකොට මෙන්න මේ ආකාරයයි business activity model එක. right? so business activity model එක හරියට අඳගත්තම අපිට තව එක වාසියක් තියෙනවා. ඒ වාසිය තමයි අපිට පුළුවන් මේ business activity model එකෙන් තියෙන activities සංසන්දනය කරලා බලලා මොනවාද සිස්ටම් එක ඇතුලේ සිද්ධ වෙන්නේ මොනවාද සිස්ටම් එකෙන් එළියේ සිද්ධ වෙන්නේ කියන එක ගැන අයිඩියා එකක් ගන්න. right? එතකොට මෙතන ඔයගලන්ට පේනවා ඇති මේ business activity model එකේ පස්සේ ඒගොල්ලෝ entities වගේක් මේ oval shape එකකින් තියෙන entities කියලා කියනවා. entities වගේක් collect කරලා තියෙනවා කියන්නේ තප්පකින් ළමයි entities වගේක් select කරගෙන තියෙනවා. right? entity කියන එක ගැන ලොකු idea එකක් ඔයගලන්ට නැහැ. entity කියන එකට අපි සිංහලෙන් කියනවා භූතාර්ථයක් කියලා. ඒක සාමාන්‍යයෙන් අපි හඳුන්වගන්නේ real world object එකක්. ඇත්ත ලෝකයේ පවතින වස්තුවක් විදිහට පුද්ගලයෙක් වෙන්න පුළුවන්, ආයතනයක් වෙන්න පුළුවන්, right? යම්කිසි දෙයක් වෙන්න පුළුවන්, right? එතකොට අපිට පුළුවන් BAM එක ඇඳම මේ සිස්ටම් එක ඇතුලේ සිද්ධ වෙන්නේ මොනවද, සිස්ටම් එකෙන් එළියේ සිද්ධ වෙන්නේ මොනවද කියන එක වෙන් කරලා අඳුනගන්න. සහ ඒවට ඉන්වෝල්ව් වෙන්නේ කවුද කියලා අඳුනගන්න. එතකොට මේක හරි වැදගත් ඔයගලන්ට සිස්ටම් එකක බවුන්ඩරි එක කියලා අපි කියනවා සීමාව ලකුණු කරගන්න. එතකොට BAM එක ඇඳම අවසානයේ ඔක්කොම ඇක්ටිවිටීස් ටික මෙතනට එකතු වෙලා තියෙනවා නම් අපි BAM එක කම්ප්ලීට් කරලා ස්කෝප් එක හොයාගන්න. හරි. පැහැදිලිද බිස්නස් ඇක්ටිවිටි මොඩල් එක ගැන? ඒක කන්සෙප්ට් එකක් විදිහට දැනගැනීමයි අවශ්‍ය වෙන්නේ. කොහොමද කරන්න කියන එක ගැන තාම කතා බහ වෙන්නේ නැහැ. right? කන්සෙප්ට් එකක් විදිහට ඕකේද? ඔව්ලමයි කන්ෆර්ම් කරන්න. right. හරි එක්කෙනෙක් කන්ෆර්ම් කරා අනිත් කට්ටිය හරි හරි right. හරි හොඳයි. ඊළඟට අපි යමු වෙනවා මේ දත්ත ගැලීම ආදර්ශකරණය කියන පාර්ට් එකට. දැන් ඔතනින් තමයි ඇත්තටම ඕගලන්ට විභාග ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. right? ඒක විභාග ප්‍රශ්නේ තනි ලොකු ප්‍රශ්නයක්. right? ඒ වගේම තමයි ඒකට අදාළව MCQs සාමාන්‍යයෙන් 3ක් 4ක් generate වෙනවා. right? එතකොට මෙතන අපි සිද්ධ කරන දේ තමයි මේ සිස්ටම් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න entities මොනවද? right? ඒ entities මොන විදිහටද සිස්ටම් එකත් එක්ක interact වෙන්නේ කියන දේ තමයි අපි මෙතනදී පෙන්නන්නේ. බොහොම සරලව අපි සිස්ටම් එක කොලේ මැද්දට අරගෙන entities ටික කොලේ වටේට තියලා ඒ අදාළ entity එකෙන් සිස්ටම් එකට මොන දත්තයද ගලාගෙන එන්නේ, එහෙම නැත්නම් සිස්ටම් එකෙන් ඒ අදාළ entity එකට මොන දත්තයද ගලාගෙන යන්නේ කියන එක ලකුණු කිරීම කරනවා. right? හරි. ඒතර මෙතන මම පොඩි කෙටි හැඳින්වීමක් දීලා තියෙනවා. ඒතර අපිට උතන්දී අඳුන ගන්න හම්බ වෙනවා මේ බාහිර භූතාර්ථ external entities, දත්ත ගැලීම data flow, ඊළඟට ක්‍රියාවලි process, ඊළඟට දත්ත ගබඩා data stores. right? එතකොට ඕකට අදාළව ඔය කියන දේවල් ටිකට අදාළව අපිට පුළුවන් සිස්ටම් එකක් ඇතුලේ
කොහොමද දත් එහෙ මෙහෙ වෙන්නේ කියන එක ගැන රූප සටහන් වලින් පෙන්නනවා. ඒතර මෙතනදී මුලින්ම අඳින රූප සටහන එහෙමත් නැත්නම් මුලින්ම කන්සිඩර් කරන ඩයග්‍රෑම් එක වෙන්නේ කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් එක කියන එක. රයිට්? මේ සන්දර්භ රූප සටහන කියන එක. හරි. ඒතර අපි අද ඕක ඉගෙන ගන්නවා. ඕක ඉගෙන ගන්න ඕගලන්ගේ ටියුට් එකේ අගටම ඇති මෙන්න මේ වගේ ප්‍රශ්න දාපු තැනක්. right තත්ත්ව ගැලීම් සටහන පියවරෙන් පියවර කියලා කොටසක් ඇති බලන්න තියෙනවද නේද කියලා. හරි. උතනදී ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන කාරණා දෙකක් තියෙනවා. දැන් context diagram එකේ මම කිව්වා context diagram එක පසු කාලීනව අපිට වඩා සංකීර්ණ විදිහට හඳගන්න පුළුවන්. හැබැයි මූලිකව අපි context diagram එකකින් කරන්නේ පද්ධතිය තියෙනවා, පද්ධතියට එන data මොනවද, පද්ධතියෙන් යන data මොනවද කියලා settle කරගන්න එක. right? එතකොට ඕගලන්ගේ ප්‍රශ්නෙට ආවම විභාග ප්‍රශ්නෙට ආවම විභාග ප්‍රශ්නේ ගොඩාක් වෙලාවට මොකක් හරි සිනාරියෝ එකක් දෙනවා. මෙන්න මෙහෙම දේවල් සිද්ධ වෙනවා මෙහෙම මෙහෙමයි කියලා සිනාරියෝ එකක් දීලා ගොඩක් වෙලාවට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ තියෙන සිනාරියෝ එකට අදාළ වෙන විදිහට context diagram එක නිර්මාණය කරගන්න කියලා. right? ඒතර කෙසේ හෝ වේවා ඕගොල්ලෝ external entity එකක් කියලා කියන්නේ පද්ධතිය සමග ගනුදෙනු කරන හැබැයි පද්ධතිය තුල පිහිටන්නේ නැති component එකක්. right? ඒතකොට external entity එකට පුළුවන් පද්ධතියත් සමග කැමැති ආකාරයකට ගනුදෙනු කරන්න පද්ධතිය respond කරන තාක්කල්. හරි. එතකොට භූතාර්ථය කියන එක ඔයගලන්ට පෙන්නන්නේ oval shape එකක් ඇතුලේ. ඒතර oval shape එක ඇතුලේ නම ලියන්න පුළුවන්. ඔයගලන්ට පේන නැති මේක මේ ඇලයිරක් ඇඳපු අවස්ථාවක් තියෙනවා. right? ඒතර මෙන්න මේ ඇලයිරක් අපි පාවිච්චි කරන්නේ අපිට මේ external entity එක diagram එක ඇතුලේ repeat කරගන්න අවශ්‍ය වුණොත්. right? එතකොට එක තරක් විතරක් ඇලයිර පාවිච්චි කරලා තේරුම් නැහැ. අපි හිතමු අපිට අවශ්‍යයි කියලා නේද මේ manager කියන එක තැන් තුනක පාවිච්චි කරන්න. ඒතකොට තැන් තුනේම තියෙන්න ඕනේ ඔය කියන ඇලයිර. right? එකක විතරක් තියලා තේරුමක් නැහැ. right? තැන් තුනක පාවිච්චි කරොත් repetition තැන් තුනේම ඇලයිර indicate වෙන්න ඕනේ. හරි. එතකොට external entity එකක් අපි පාවිච්චි කරනවා බාහිරින් පද්ධතියට සම්බන්ධ වෙන කෙනෙක් හෝ ස්ථානයක් හෝ ඔය වගේ දෙයක් නිර්වචනය කරගන්න. ඊළඟට මේ ක්‍රියාවලි භූතාර්ථ කියන තැනට මම එන්න කලින් ඔයගොල්ලෝ පොඩ්ඩක් ගිහින් බලන්න තපරකින් ළමයි right ක්‍රියාවලි සහ processes ගැන මම වෙලාවම කතා කරන්නම්. දැන්ම කලබල කරගන්න එපා. දත්ත ගබඩාවත් එහෙමයි. ඒ තුන් දෙනාම level 1 diagram කියලා අපි කතා වෙන්නේ. එතකොට මේ දත්ත ගැලීම කියන එක කියවනේ එක entity එකක ඉඳලා system එක දිහාවට නැත්තම් system එකේ සිට යම් කිසි තෝරාගත් entity එකක් දිහාවට. එතකොට එතනදී මේ දිශාව පෙන්වන්න කරනකොට ඔයගොල්ලෝ arrow head එක පාවිච්චි කරන්නේ දිශාව පෙන්වන්න සහ මේ ඊතලයේ මැද right මේ යවන ගැලීම මැද තමයි අපි යවන්නේ මොකක්ද කියන එක ස්පෙસિෆයි කරන්නේ. එතනදී හොඳට වැදගත් හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ මේකට දාන්න ඕනේ
දත්තයක් ආකාරයේ වූ දෙයක් පමණයි කියන්නේ. ඇක්ටිවිටීස් හයි කරන්න එපා. එතකොට ස්ටෑන්ඩඩ් එක කැඩෙනවා. right? ඒ වගේම තමයි entity එකකින් direct තව entity එකකට යමක් හුවමාරු වෙනවා නම් entity එකකින් කෙලින්ම තව entity එකකට යම් කිසි දෙයක් හුවමාරු වෙනවා නම් ඒක මේ single line එක වලින් නෙවෙයි settle කරන්නේ dotted line වල. right? හරි. එතකොට මූලිකව context diagram එක ඇඳගන්න අපි ඔන්න ওই දේවල් දෙක දැනගන්න ඕනේ. දේවල් දෙක තමයි නේද? entity එක කොහොමද අඳින්නේ? ඊළඟට data stores කොහොමද අඳින්නේ කියන එක. මේ data stores අඳිනකොට ළමයි පුළුවන් තරම් බලන්න සිරස් හා තිරස් ආකාරයෙන් data flow එක manage කරගන්න. right? අපි දැන් එකක් කතා බහ කරනවා මම ඉතින් පෙන්නන්නම් සිරස් හා තිරස් ආකාරයෙන් manage කරනවා කියන එක. right? හරි. එතකොට ඔන්න ඔය දෙක ගැන දැන් අපි දැනුවත්. data flow එකක් කොහොමද වෙන්නේ? ඊළඟට ඒක entity අතර සිද්ධ වෙනකොට කඩේරි වලිනුත් entity එකයි system එකයි අතර සිද්ධ වෙනකොට තනීරි නැත්නම් කැඩිච්ච linear ටිකත් එක්ක okay වෙන්න ඕනේ. right? හරි. අපි දැන් ඔළුව දානවා මෙන්න මෙතනට. පොඩි case study එකක් තියෙනවා. right? හැමෝම පොඩ්ඩක් ඔක විනාඩියක් කරන් කියව ගන්න. මම සිනාරියෝ එක විතරයි කියව ගන්න ඕනේ. මොකද මම කියනකොට ඒක ඔයගලන්ගේ ඔළුවේ පික්චර් එක තියෙනුනේ ආ මෙහෙමයි මේක වෙන්නේ කියලා. හරි. හරිද ළමයි? එතකොට මෙතන මේ සිදුවීමේ විස්තර කරලා තියෙන්නේ මේ අද දවස්වල වගේ සිටුේෂන් එකක් නේද? ගෙදර ඉඳන් සාප්පියම දීලා සලසන බාණ්ඩ ඇනවුම් ක්‍රමයක විස්තර දීලා තියෙනවා. එතකොට එයා එක ඇනවුම් කරන විදිහ ගැන කියලා තියෙනවා. කොහොමද ඇනවුම් කරන්නේ? එයාට නාමාවලියක් ලැබෙනවා. කැටලොග් එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඒකෙන් යමක් මෙලදී ගන්න අවශ්‍ය වුණාම ඒ අදාළ ආයතනයට එයා දුරකථනයෙන් ෆැක්ස් මගින් හෝ විද්‍යුත් තැපෑල මගින් ඕඩර් එක ලබා දෙනවා. right? ඊට පස්සේ ඕඩර් එක සමාගමට ලැබුණයින් පස්සේ පාරිභෝගිකයාට යවනවා ඇනවුම් විස්තර සහ බෙදා හැරීමේ දිනය සහ වේලාව සහිත ඉන්වොයිස් එකක්. right? කියන්නේ සරලව ඉන්වොයිස් එකක් යවනවා. ඒ ඉන්වොයිස් එක ඇතුලේ ඕඩර් එකේ ඩීටේල්ස් තියෙනවා මොනවාද ඕඩර් කරේ කවද්ද මේක ඩිලිවර් කරන්න කියලා තියෙනවා සහ එයාගේ අදාළ ටයිම් එක right මොන වෙලාවටද ඩිලිවර් කරන්න කියන එක සෙටල් කරලා යවනවා right ඊට පස්සේ ඒක ඉන්වොයිස් එකක් විදිහට එයාට යවන්නේ ඒක ඊමේල් වලින් මොකක් ආකාරයෙන් එයාට ලැබෙන්න සැලසීම කරන්න ඊට පස්සේ ඒ අදාළ ඕඩර් එක ඕකේ වුණාම ඕඩර් එක අරන් යනවා ඒ අදාළ පුද්ගලයාගේ ගෙදරට ගිහිල්ලා ඕඩර් එක බාර දෙනකොට බාර දීමේ පිටපතක් right sorry බෙදා හැරීමේ පිටපතක් ඩිලිවරි නෝට් එකක් මේ පාරිභෝගිකයාට ඒකපත් කරනවා. ඒතර පාරිභෝගිකයට බලා ගන්න පුළුවන් මේ බිල් එකේ තියෙන එක නැත්නම් ගෙනාපු
ඕඩර් කරපු ටිකේ තියෙන දේවල්මද ඕඩර් කරලා තියෙන්නේ. කියන්නේ මුලින්ම මම ඉල්ලුවේ මොනවාද? ඒකට අදාළවද ඕඩර් කරලා තියෙන්නේ. right ඊට පස්සේ එයාට ඩිලිවරි නෝට් එක හම්බුනායින් පස්සේ එයාට බහාණ්ඩ ටිකත් එක්කම තමයි ඩිලිවරි නෝට් එක හම්බෙන්නේ. ඒතර බහාණ්ඩ ටික ගන්නවා, බහාණ්ඩ ටික චෙක් කරගන්නවා. ඊට පස්සේ එයා පේමන්ට් එක කරනවා. right ඒ පේමන්ට් එක අදාළව රිසිට් පතා අදාළ කස්ටමර්ට ලබා දීම සිද්ධ කරනවා. right ඒක තමයි සිද්ධිය. දැන් මේකට තමයි සන්දර්භ රූප සටහනක් ඕගලන්ට නිර්මාණය කරන්න කියලා තියෙනවා. right ඒතර මුලින්ම අපි අඳුර ගන්න ඕනේ ඔය වගේ සිනාරියෝ එකක් දුන්නම මේ ඕක ඇතුලේ තියෙන සිස්ටම් එක මොකක්ද කියලා. පද්ධතිය මොකක්ද කියලා. right ඔය ඡේදය තව ටිකක් පැහැදිලිව ඕගලන්ට කියවුවොත් තේරෙයි. මෙතන ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන පද්ධතිය තමයි කම්පැනි එක. right මොකද කම්පැනි එකට තමයි ඔක්කොම දේවල් ටික රික්වෙස්ට් වෙන්නේ. right ඕඩර් එක එතනට එනවා. ඊට පස්සේ ඕඩර් එක ක්‍රියේට් වෙනවා. ඉන්වොයිස් එක ඩෙලිවරි නෝට්ස් හැදෙනවා. ඊට පස්සේ ඕඩර් එක යවනවා. ඒත් ඒ දේවල් ටික සිද්ධ කරන්නේ ඒ අදාළව තියෙන කම්පැනි එක. right ඊට අමතරව තියෙන දේවල් right ඒක මැනේජ් කරනවා ඒ අදාළ ට්‍රාන්සැක්ෂන් එක සිද්ධ කරලා ඉවරුණයි පස්සේ right එතකොට අපිට මුලින් හඳුනා ගන්න තියෙන දේ තමයි පද්ධතිය විදිහට මෙතනදී වැඩ කරන්නේ කම්පැනි එක. කම්පැනි එකට බාහිරින් ඉඳලා කම්පැනි එකත් එක්ක ඉන්වෝල්ව් වෙන්නේ කස්ටමර්. right පාරිභෝගිකයා කියන්නේ. right දැන් මොකද මෙතන කම්පියුටරයිස් සිස්ටම් එකක් කතා බහ කරලා නැහැ. දැන් ඔයගොල්ලන්ට මේක ඇඳලා ඉවරලා 2015යි 16යි ප්‍රශ්න දෙකට උත්තර දෙන්න පුළුවන්. ඒකට උත්තර දෙනකොට ඔයගොල්ලන්ට තේරෙයි ඒ ප්‍රශ්න ඇතුලේ ඩිරෙක්ට් කියලා තියෙනවා මොකද්ද පාවිච්චි කරන සිස්ටම් එක කියන එක. මම මෙතනදී පොඩ්ඩක් සංකීර්ණ තත්ත්වයක් අරන් තිනවා මොකද ඒක අපිට ෆිගර් අවුට් කරගන්න ලේසි වෙන්න. හරි. එතකොට මේ සිද්ධියට අදාළව කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් එක අඳින්න කිව්වොත් කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් එක අපි අඳින්න ඕනේ entities data flow සහ system එක total system එකම symbols වලට අරගෙන. right හරි. එතකොට ඕක අඳින විදිහ මේ මෙතන පෙන්නලා තියෙනවා මේක හැබැයි ප්‍රධාන වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද තමයි මේ දත්තය ලියවෙන්න ඕනේ ගැලීම උඩ. එහෙම නැතුව ගැලීම උඩ කියලා කියන්නේ මේ ගැලීම මත ඊතලයේ මත ලියවෙන්න ඕනේ. right ඊතලයේ උඩ ලියලා හරියන්නේ නැහැ. right ඒ කියන්නේ අපි මේක white board එකේ අඳිමු. අඳිනකොට මම ඒක හරිය විදිහට ලියන්නම්. ඔයගොල්ලෝ මේක පුළුවන් නම් ටිපෙට්ස් කරලා ඒක ගැලපෙන විදිහට මේක ලියා ගන්න ඕනේ. මේකේ තියෙන ඩයග්‍රෑම් එක ඕකේ. නමුත් අර වචන එන්න ඕනේ ඊතලයේ මැද්දට. right හරි. එතකොට මේගොල්ලන්ගේ සිස්ටම් එකට අපිට කැමති නමක් දෙන්න පුළුවන්. right අපි ඒක මේ විදිහට ලියාගමු. සුහාරා right එතකොට මෙතනදී ඔයගොල්ලෝ මුලින් හඳුනා ගන්න ඕනේ සිස්ටම් එක. අපි ඒක හඳුනාගත්ත සිස්ටම් එකේ තියෙන්නේ සිස්ටම් එක සිද්ධ වෙන්නේ කම්පැනි එක සම්බන්ධ කරගෙන. right දැන් අපි කරන්නේ මුලින්ම අපේ කොලේ
අපි සිස්ටම් එක ඇඳගන්න එක. ඒක අපි රෙක්ටැන්ගල් එකකින් ත්‍රිජුගුණාශ්‍රකින් තමයි නිරූපණය කරන්නේ. එතකොට මේක ඇතුලේ අපි සිස්ටම් එකේ නම ලියවිය යුතුයි. මේකේ ස්පෙસિෆික් නමක් කියලා නැති නිසා අපිට පුළුවන් භාණ්ඩ ඇනවුම් කිරීමේ පද්ධතිය කියලා ලියනවා. ඉංග්‍රීසියෙන් ලියලා තියෙන good order system කියලා. right. right. ඊළඟට මේ ගණන් වල තියෙන මේ වගේ ප්‍රශ්න තියෙන විශේෂත්වයක් තමයි අපිට අපි කරන වැඩේ ෆුල්ෆිල් කරගන්න සිනාරියෝ එක කීප වතාවක් කියවන්න වෙනවා. right. ඒතර ඒක ගැටලුවක් නැහැ. මොකද ඒකෙන් වෙන්නේ අපි කරන්න යන වැඩේ ෂුවර් වීමක්. right. ඒතර මේකේ සිද්ධ වෙන දේවල් බැලුවොත් මුලින්ම සිද්ධ වෙනවා කස්ටමර් කියලා එක්ස්ටර්නල් එන්ටිටි එකක් ඉන්නවා. right. එයාගේ අතට මුලින්ම හම්බෙනවා මේ සිස්ටම් එකෙන් එන කැටලොග් එක. right. ඒ කැටලොග් එක එයාට හම්බුනායින් පස්සේ එයා මොකද කරන්නේ? ඇනවුමට අදාළ තොරතුරු ලබා දෙනවා. නේද? එතකොට මේක අපිට ඇනවුම කියලා ලියන්න පුළුවන්. නැත්තම් ඇනවුමට අදාළ විස්තර කියලා ලියන්න පුළුවන්. right. එතකොට ඇනවුම නැත්තම් මෝඩ් එක මේගොල්ලෝ දෙනවා. කැටලොග් එකට අපි මොකද්ද පාවිච්චි කරලා තිබ්බ? නම නාමාවලියනේ. right. ඒතර මගේ අතින් يعني මගේ ඩයග්‍රෑම් එකේ තියෙන අඩුපාඩුව තමයි මේක මේ දෙක මත ලියා නොතිබීම. දත්තය අදාළ data flow එක මත ලියා නොතිබීම. right. හරි. කැටලොග් එක හම්බුනාම ඇනවුමක් ලබා දෙන්න පුළුවන්. එතකොට මම මේක ඩුප්ලිකේට් කරනවා මේ කස්ටමර් කියන එක මේ පැත්තේ ඉතිරි දේවල් ටික කතා බහ කරගන්න. right. එතකොට ඇනවුමක් හම්බුනායින් පස්සේ පද්ධතිය කම්පැනි එක මොකද කරන්නේ? ඉන්වොයිස් එකක් හදලා යවනවා ගන්න කෙනාට. right. එවනම් right. මේක යනවා කස්ටමර්ට. right. ඉන්වොයිස් එක ගියයින් පස්සේ වෙන්නේ ඕඩර් එකට දාලා බරු ටික ලෑස්ති කරලා ඒක යවනවා ඩිලිවරි ෂොප් එකක් අතේ. නැත්නම් ඩිලිවරි සිස්ටම් එකක් එක්කව කරලා ඒක යවනවා කස්ටමර්ට. ඒ යවනකොට ඩිලිවරි නෝට් එකක් එක්ක යවනවා. right. එතකොට අපි දැන් goods කියන දේ භාණ්ඩ කියන දේ මේකට දාන්නේ නැහැ. මේක ඇවිල්ලා data flow diagram එකක්. ඒ කියන්නේ දත්ත ගැලීමේ අදාළව තියෙන ඩයග්‍රෑම් එකක්. right. okay. දැන් ඉන්වොයිස් එක දුන්නායින් පස්සේ භාණ්ඩ ටික ලෑස්ති කරලා යවනකොට ඩිලිවරි නෝට් එකක් යවනවා ගෙනියන කෙනා අතේ. ඒක ලබා දෙන්න ඕනේ කස්ටමර්ට. right. ඒ කියන්නේ කස්ටමර්ට තව ඩොකියුමන්ට් එකක් හම්බ වෙනවා.
delivery note එකට සිංහලෙන් වචන දීලා තියෙන බෙදා හැරීමේ පත කියලාද? බෙදා හැරීමේ සඳහා. right delivery note එකක් ලැබුණායින් පස්සේ කස්ටමර්ට පුළුවන් delivery note එකක් තියෙනවා දැන් invoice එකත් එයාට හම්බෙලා තියෙන මේ දෙක match කරලා order එක හරියට ආවද කියලා බලා ගන්න සහ එයාට පුළුවන් payment එක කරන්න right දැන් data flow diagram එකේදී payment එකක් කියන එක අපි අරගන්නේ document type එකක් විදිහට right මෙතන එනවා payment right payment එක දුන්නයින් පස්සේ system එකෙන් ඒ කියන්නේ එන පුද්ගලයා ගාව වෙන්න පුළුවන් එයා system එකේ කොටසක් right receipt එකක් දෙන්න right the receipt එක issue කරනවා receipt එකේ තියෙනවා කොච්චර මුදලක් ගෙවුවද කොච්චර මුදලක් බැලන්ස් විදිහට දුන්නද ඔය කියන ඩීටේල්ස් ටික රිසිට් එකේ තියෙනවා. ඒතර මෙන්න මේ විදිහට තමයි ඔයගලන්ට context diagram එක ඇඳ ගැනීම කරන්න ඕන. right ඒක නිසා හොඳට මතක තියාගන්න මොන diagram එක ආවත් ඔයගලන්ගේ paper එක මැද්දේ තමයි අදාළ සිස්ටම් එක ඔයගොල්ලෝ ලොකේට් කරගන්න ඕනේ. නැත්නම් මේ ටික මැනේජ් කරගන්න බැරි වෙලා යන්න පුළුවන්. right? හරි. ඔයගලන්ගේ නෝට් එකේ ඔයගොල්ලෝ ගාව ටිපෙට්ස් එකක් තියෙනවා නම් මේව උඩ තියෙන නේද? අපේ ඩයග්‍රෑම් එකේ ඊතල උඩ තියෙන වචන ටික මකලා මේ විදිහට ඒක ලියා ගන්න. right ටියුට් එකේ වෙනස් කරන කට්ටිය නම් ටික විතරයි වෙනස් කරගන්න ඕනේ දැන් ටියුට් එකේ ඩ්‍රොයින් එකයි මේ ඩ්‍රොයින් එකයි අතර පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන් ඒක ගැටලුවක් නැහැ වෙන්න ඕනේ දත්ත හුවමාරු වීම right හරි ඇන්තලි ඉවරච්ච ගමන් කියන්න ළමයි ඉවරයි සෙන්ද හරි right මට දැන් confirmation එකක් දෙන්න මේ වැඩේ තේරුණාද කියන එක කියන්නේ කරන්න තියෙන දේ මොකක්ද කියන එක හොඳට මතක තියාගන්න මේ ඊතල අතරමැද්දේ activities ලියන්න එපා right receiving catalog ගොඩාක් කට්ටිය කරන වැරද්දක් ඒක receiving catalog කියලා ලියනවා මොකද ඔයගලන්ගේ සිනාරියෝ එක එන්නේ ඒ විදිහට තමයි මොකද සිනාරියෝ එකේ තියෙන විස්තරයක් නේ එතකොට receiving catalog කියලා අපි ලියන්නේ නැහැ data flow එකේ. data flow එකේ වෙන්නේ receive කරනවා කියන එක sender ගේ ඉඳලා receiver ගේ ඊතලෙත් පේනවා. අතරමැදි තමයි එතකොට අදාළ වැඩේ ඉවර කරගන්නේ. right? හරි මේක පැහැදිලිද ළමයි? විහංග මේක ඇඳ ගත්තට කමක් නැහැ. ඔයගලන්ගේ මේ ටියුට් එකේ තියෙනවා right මෙතන මම ටියුට් එකේ ඇඳලා තියෙනවා වැඩේ right නමුත් පොතට ඇඳගත්තට කමක් නැහැ right ඇඳ ගන්නවා නම් පොතේ තියෙන එකයි මේක අතර තියෙන එකම වෙනස
මේ ඊතලයේ මැද්දේ අදාළ item එක ලියලා තියෙන එක. right තව පොඩි දෙයක්. ඕගලන්ගේ මේ දත්ත හුවමාරුවේදී ડોකියුමන්ට් එකක් හුවමාරු වෙනවා නම් ඒක අපිට ඒ විදිහටම දත්තය කියලා අරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේකේ ડોකියුමන්ට්ස් කීපයක් තියෙනවා. කැටලොග් කියන්නේ එක ડોකියුමන්ට් එකක්. ඉන්වොයිස් කියන්නේ තව එකක්. ඩිලිවරි නෝට් කියන්නේ තව එකක්. රිසිට් එක කියන්නේ තව එකක්. ඒවා ඔක්කොම ડોකියුමන්ට් ටයිප්ස්. ඒතර ඒවා ඒ විදිහටම ඒ නමින්ම පාවිච්චි කරන්න පුළුවන් දත්තයක් විදිහට. right date එකක් විදිහට. ඊළඟට කෑෂ් පේමන්ට් එකක් වේවා, කාඩ් පේමන්ට් එකක් වේවා. ඒක පේමන්ට් එකක් විදිහට අපි කන්සිඩර් කරනවා. ඒකත් ඉන්වෝල්ව් වෙනවා කියලා අපි කතා බහ කරනවා. හරි. ඉවරද ඇඳගෙන අපිට එහෙම වුණොත් ටග්ගල් විභාග ප්‍රශ්නයක් try කරලා බලන්න පුළුවන්. තාම අඳින කවුරු හරි ඉන්නවනම් පොඩ්ඩක් ඉන්ඩිකේට් කරන්න. හරි. එහෙනම් අපි ටක් ගාලා try කරලා බලමු මෙන්න මෙයා. මම group එකට දානවා 2015 පාස් පේපර් එක බලන්න. right ඔයගොල්ලෝ කරන්න පටන් ගන්න. බලන්න ගාන කීපතාවක් කියවන්න වෙයි. ඕකේ පැහැදිලිව කියලා තියෙන ඔය ගණන් වල මොකක්ද කියන සිස්ටම් එක. හරි බලන්න දැන් ඕක විභාගයට එනකොට විභාගයේ ඕක පැය භාගයක ප්‍රශ්නයක්. right හැබැයි ඔකට පැය භාගයක් අපිට ගත වෙන්නේ නැහැ. පැය භාගයකට වඩා ඉක්මනට ඕක කරලා ඉවර කරන්න පුළුවන්. right ඒක නිසා 15 ගාන අපි නේද තව විනාඩි 5කින් කතා බහ කරමු. 45යි වෙලාව. 5 උපරිම 10ක් මම දෙන්නම්.
ළමයි අඳින්න අපහසුකම් තියෙනවා නම් ඔයගලන්ට මාව ප්‍රශ්න කරන්න පුළුවන් කොහොමද මේක කරන්න කියලා. හැබැයි ඔයගොල්ලෝ try කරන්න ඕනේ මේක අඳින්න. right example එක දිහා බල බල ඇඳත් ගැටලුවක් නැහැ. ඔව්. විහංසා ඔයා කියන එක හරි. NITL කියලා කියන්නේ hold on. මෙතන NITL කියලා කියන්නේ විහංසා internal entity එකක් නෙවෙයි. එයත් පුතේ external entity එකක්. මොකද මේකේ පැහැදිලිවම මේ තොරතුරු පද්ධතිය ගැන කියලා තියෙනවා. ඒතකොට තොරතුරු පද්ධතිය කියන්නේ මෙතනදී කම්පියුටර් එක තියෙන දෙයක්. ඒතර ඒක පාවිච්චි කරන ඕනම කෙනෙක් external entity එකක් වෙනවා. දැන් මේක තොරතුරු පද්ධතිය කියන කම්පියුටරයිස් සිස්ටම් එක නැතුව ඒක NITL කියන ආයතනය මගින් නම් මේ අයදුම්පත් දෙන්නේ අරගන්නේ මෙම්බර්ෂිප් හදන්නේ මැනුවලි නම් මේ දේවල් ටික කරන්නේ අන්න එතකොට NITL කියලා කියන්නේ සිස්ටම් එක. තේරුණාද විහන්සා? right හරි. ඇඳලා ඉවරයි ඉන්නවනම් මට එවන්න right විනාඩි 10 ඉවරයි. තව වෙලාව ඕනයි ඉන්නවද? ඔයගොල්ලෝ try කරනවා නම් මට time එක දෙන්න පුළුවන්. හරි එහෙනම් කතා කරමුද?
right. දැන් අර මම කියපු දේ පොඩ්ඩක් මතක තියාගන්න මේකේ විතරම අපිට ඔළුවේ තියාගන්න වෙනවා ප්‍රශ්න කීපවතාවක් අපිට කියවන්න වෙනවා කියන එක. right. හරි එතකොට මෙතන කතා බහ කරලා තියෙනවා පහත විස්තර කරන පුස්තකාල පද්ධතියේ දල විශ්ලේෂණයක් පෙන්වීමට සන්දර්භ රූප සටහනක් අඳින්න ඔබගේ රූප සටහනේ පවතින බාහිර භූතාර්ථ සහ දත්ත ගැලීම් පැහැදිලිව පෙන්වන්න ඔබ විසින් ගන්නා ලද පිළිගත හැකි උපකල්පන වෙතොත් ප්‍රකාශ කරන්න. right හරි. එතකොට ප්‍රශ්නේ එන්නේ මෙතනද ජාතික තොරතුරු තාක්ෂණ පුස්තකාලය එම පරිශීලකයන්ට මාර්ගගතව එහි පරිශීලකයන්ට මාර්ගගතව පුස්තකාල තොරතුරු සැකසීමේ පද්ධතිය මගින් විද්‍යුත් පොත් ලබා දෙයි. right. ඊළඟට තව ඡේදය 15ට තියෙනවා. right. හැබැයි ඡේදය 15ට යන්න කලින් අපිට අල්ල ගන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා. right. මේකේ පුස්තකාල තොරතුරු සැකසීමේ පද්ධතිය. ඒතකොට මේකේ පැහැදිලිවම පද්ධතියේ නම කියලා තියෙනවා. right. ඒ මගින් e-books දෙනවා කියලාත් කියලා තියෙනවා. right. හරි. එතකොට අපිට පැහැදිලිව අරගන්න පුළුවන් සිස්ටම් එක වෙන්නේ LIPS. මේක තමයි සිස්ටම් එක. right. මම යාගේ දික් අතර ටිකක් වැඩිපුර ඉඩ ගන්නවා. right. දැන් බලමු මේකේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. LIPS සමාජිකයෙකු වීමට පුද්ගලයෙකු අයදුම්පතක් NITL වෙත ඉදිරිපත් කළ යුතුය. පුද්ගලයෙකු අයදුම්පතක් NITL වෙත ඉදිරිපත් කළ යුතු වේ. සමාජිකයෙකු වෙන්න. එහෙනම් පුද්ගලයා කියන entity එක තියෙන්න ඕනේ. මෙයා මොකද කරන්නේ අයදුම්පතක් NITL එකට යොමු කරන්නේ. ඒතර NITL කියලා කියන්නේ entity එකක් කොතනද? right. ප්‍රකින් ළමයි. එතකොට පුද්ගලයා අයදුම්පත යොමු කරන්නේ NITL එකට. එතකොට මේක ડોකියුමන්ට් එකක් ඒක නිසා අයදුම්පත කියලා ලියන්න පුළුවන්. සහ කඩේරි පාවිච්චි වෙන්නේ. මොකද entity එකක් තව entity එකක් එක්ක direct communicate කරනකොට කඩේරි තමයි අපි පාවිච්චි කරන්නේ. right. ඒක තමයි standard එක. ඊළඟට NITL මගින් මෙම අයදුම්පත ඇගයීමට ලක් කරනු ලබන අතර එය අනුමත වුවහොත් LIPS වෙත ඇතුළත් කරනු ලැබේ. ඒකට අනුමත වුවහොත් LIPS වෙත ඇතුළත් කරනු ලැබේ. ඒ කියන්නේ මේ NITL එක LIPS එකට යමක් දෙනවා දෙන්නේ අනුමත වෙච්ච අයදුම්පත්. නේද? එහෙනම් අනුමත කළ අයදුම්පත. right. අනුමත කළ අයදුම්පත. මෙතනදී අනුමත කළ කියන එක හරි වැදගත්. මොකද අයදුම්පත් ගොඩක් එනවා NITL එක පැත්තට. එතකොට අනුමත වෙච්ච ඒවා විතරයි LIPS සිස්ටම් එකට ඇතුළත් කරන්නේ. ඒක නිසා අනුමත කළ අයදුම්පත කියන එක වැදගත්. ඒතර මේවා ඉංග්‍රීසියෙන් ලියනවා නම් application මෙතන approved application. හරි. ඊළඟට අයදුම්පත ඇතුළත් කිරීමෙන් අනතුරුව LIPS මගින් NITL වෙත ක්‍රියාත්මක වීමේ කේතයක් නිකුත් කරනු ලබන අතර. එතකොට LIPS වලින් NITL ට ක්‍රියාත්මක වීමේ කේතයක් දෙනවලු. right. මම මේක අඳිනවා මෙතන.
ක්‍රියාත්මක වීමේ කේතේ එන්න ඕනේ LIPS වල ඉඳලා NITL පැත්තට. ක්‍රියාත්මක වීමේ කේතය activation code right ඒක මෙතනට ලැබෙන්න ඕනේ. හරි මම මේ බෝඩ් එක එහෙම කරන්න වෙන නිසා මෙතනින් පින්තූරෙන් රිෆර් කරන්නම් ප්‍රශ්නේ. right ඊළඟට කියනවා ක්‍රියාත්මක වීමේ කේතයක් නිකුත් කරනු ලබන අතර NITL එය අදාළ පුද්ගලයා වෙත ලබා දෙයි. ඉතින් NITL එක ඒක අදාළ පුද්ගලයා වෙත ලබා දෙනවා කියලා තියෙනවා. එහෙනම් මේක එන්න ඕනේ කඩඉරි වලින්. නේද? මොකද අදාළ පුද්ගලයා කියලා කියන්නේ entity එකක්නේ. NITL එක අදාළ පුද්ගලයා වෙත ලබා දීම සිද්ධ කරනවා. ඒ කියන්නේ මේ activation code කියන එක මෙතනත් එනවා. එතකොට මේකත් කඩඉරි වලින් තමයි ඉන්ඩිකේට් කරන්න ඕනේ. right මොකද ඒක NITL person අතර යන ගනුදෙනුවක්. ඊට පස්සේ දැන් මේ activation code එක person ට දුන්නම person තව දුරටත් person කෙනෙක් නෙවෙයි යා member කෙනෙක් දැන්. right ඒ කියන්නේ person තමයි නමුත් එයා member විදිහට upgrade වෙච්ච person කෙනෙක්. දැන් හැම පුද්ගලයාටම activation codes හම්බෙන්නේ නැහැ. right අදාළ application එක approve වෙච්ච කෙනෙකුට තමයි හම්බෙන්නේ activation code එක. එතකොට activation code එක හම්බෙනකන් ඒක අපිට පුද්ගලයාත් එක්ක deal කරගන්න පුළුවන්. ඊට පස්සේ e-books බලන දේවල් දැන් මේක කියලා තියෙනවා ඊට පස්සේ මේ activation code එක system එකට දීලා username password ගන්නවා කියලා අදාළ සමාජිකයා ඒක පුද්ගලයාගේ ඉඳලා ඇන්දොත් වරදිනවා. මොකද username password කියන එක පුද්ගලයාගේ ඉඳලා ඇන්දොත් හැම පුද්ගලයෙකුටම activation code එකක් දීලා username password ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා තර්ක කරන්න පුළුවන්. එතකොට මේ මෙතන ඉඳලා ඉස්සරහට අපිට අලුත් entity එකක් ගන්න වෙනවා සමාජිකයා කියලා. ඒක නිසා ඒ කියන අවුල ලියන්න. right නම් මෙතන අපි අරගමු සමාජිකයා. මේක හොඳට මතක තියාගන්න. ඒක වචන වෙන්න ඕනේ entity එක. right member. right එතකොට එයා මෙතන කියලා තියෙනවා මෙම කේතේ ලදපසු ඕනෑම පුද්ගලයෙක් LIPS සමාජික බවට පත් වෙයි. ඒතර අපි සමාජික ගත්තා. මෙම ක්‍රියාත්මක වීමේ කේතය LIPS වෙත ඇතුළත් කිරීමෙන් සමාජිකයෙකුට තාමාගේ පරිශීලක නාමය සහ මුරපදේ ලබාගත හැක. ඒ කියන්නේ සමාජිකයා activation code එක ඒ කියන්නේ ක්‍රියාත්මක කිරීමේ කේතයනේ. එහෙම නේද මේක කියලා දෙන්නේ. ඔව් ක්‍රියාත්මක කිරීමේ කේතය. ක්‍රියාත්මක වීමේ කේතය. ඒක LIPS ලබා දෙනවා. ලබා දුන්නම එයාට හම්බෙනවා username එකයි password එකයි. කාටද හම්බෙන්නේ? සමාජිකයාට. right එතකොට marking scheme එකේ මේක පෙන්නලා තියෙනවා username මුරපදය සහ
පරිශීලක නාමය කියන එක එකම data flow එකේ ඔයාලට අවශ්‍ය නම් දෙකක් විදිහට ලියන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නෑ. right? the activation code එක දුන්නම මුරපදය හා පරිශීලක නාමය password and username කියන එක හම්බෙන්නේ කාටද? සමාජිකයාට. කොහේ ඉඳලාද? LIPS එකේ. ඊට පස්සේ සමාජිකයා මොකද කරන්නේ? ඉන්පසු මෙම පරිශීලක නාමය හා මුරපදය LIPS වෙත ලබා දීමෙන් සමාජිකයෙකුට විද්‍යුත් පොත් සඳහා ප්‍රවේශ විය හැකියි. ඒකේ දේවල් දෙකක් ගැන කතා වෙනවා. එකක් පරිශීලක නාමය හා මුරපදය එයා සිස්ටම් එකට ලබා දෙනවා ලොග් වෙන්න. ඊට පස්සේ ඒකේ තියෙන e-books පාවිච්චි කරනවා. right? ඒ කියන්නේ මෙතන එන්න ඕනේ මුරපදය හා පරිශීලක නාමය password and username කියන එක LIPS දෙනවා. ඒ දීලා යා මොකද කරන්නේ? එතනින් බලන්නේ e-books. එහෙනම් විද්‍යුත් පොත් e-books පුළුවන් සමාජිකයාට ලබා ගන්න. ඒකරොන් ඔය විදිහට 2015 ගාන කම්ප්ලීට් වෙනවා. right? බලන්න ඔයගලන්ගේ අඩුපාඩු මොනවාද තියෙන්නේ? ඒ ටික හදාගන්න. හරියට තියෙන තැන් වලට හරි දාගන්න සහ හොඳට මතක තියාගන්න. ඕගොල්ලෝ මේ ප්‍රශ්නේදී කතා බහ කරන්නේ නැත්නම් එහා මෙහා කරන්නේ දත්ත කියන එක, data කියන එක. right? ඕක හරිය වැදගත්. මොකද ඕකම තමයි දැන් තව ඉස්සරහට level 1 කියලා අපි කතා කරනවා. ඒ වගේ අපි කතා කරන හැම තැනකම අපිට උවමනා වෙන්නේ ඔය දත්තය මොකක්ද කියලා. right? හරි. මේක ඇඳගත්තයින් පස්සේ session එක අපිට end කරන්න පුළුවන්. ඉවර වෙන අය session එකෙන් leave වුණාට කමක් නැහැ. right? thank you very much. ඊළඟ දවසෙත් 3:00ට අපි හම්බෙනවා. හම්බෙලා මේක ඉස්සරහට කරගෙන යනවා. right? හරි. එහෙනම් ගිහිල්ලා Thank you, sir. right? okay. good night හැමෝටම. Thank you, sir. right? okay.